නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහත්ෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි අද දවසෙත් බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැනයි ඉගෙන ගන්නට ඔබ වාසනාවන්ත වෙන්නේ. ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණනාවේ 6 වෙනි දෙසුම අද අපි ශ්‍රවණය කරන්නේ. අපි ධර්ම දාණය ලබා ගන්න පින්තුන් සිහිපත් කරමු. අද ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණනාව ධම් දෙසුම සඳහා විකාශන දායකත්වයේ දරන්නේ කුවේටි සේවයේ නියුතු එම්.ඒ. සමන්ති ප්‍රනාන්දු මනෝරි ශ්‍යාමලී දිසානායක සහ හොංකොංහි සේවයේ නියුතු ඉනෝකා අජන්තා දිසානායක කියන පින්වත් පිරිස එකතු වෙලා ඒ පින්තුන් බොහෝ කලක් යහපත පිණිස සැපත පිණිස පවතින උතුම් ධර්ම දානමය පිනක් ජීවිතේට එකතු කර ගන්නවා. පින්වතුනි, අපි පහුගිය දවස්වල ඉගෙන ගනිමින් සිටියේ ඉපදීමේ දුක පිළිබඳව. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් දුක්ඛ සත්‍යයේ පළවෙනි විග්‍රහය මුලින්ම ධම්සප්පවතුන් සූත්‍රයේ දුක පිළිබඳ සඳහන් වෙන කොටසේ අපි පළවෙනි වචනේ ජාතිපි දුක්ඛා කියන කොටස එක් දේශනාවක් තුළින් විග්‍රහ කරගත්ත. මම ඔබට එදා මතක් කළා අපි තවදුරටත් ඉපදීමේ දුක විග්‍රහ කරගමු කියලා. එදා අපි කතා කළේ මනුස්ස ලෝකේ ඉපදිනකොට විඳින්න වෙන දුක. ඉපදීමත් එක්ක බැඳිච්ච දුක. කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනොත් නම් බ්‍රහ්ම ලෝකේ කොහොමද ඉපදීම දුකක් වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ හරි ශාන්ත සුවයක් නොවේ තියෙන්නේ කියලා. බ්‍රහ්ම ලෝකේ ඉපදීමේ දුක අපි විග්‍රහ කරගන්න ඕනේ මෙන්න මෙහෙමයි. කියන්නේ චතුරාර්ය සත්‍යයේ ජාතිපි දුක්ඛ, දුක්ඛාර සත්‍ය ජාතිපි දුක්ඛ කියලා කියනකොට යම් තැනක උපතක් තියනවාද ඒ සියල්ලම අයිති වෙනවනේ. ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දහනම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ කියන වචනත් එක්ක බ්‍රහ්ම ලෝකයට යන්න ලේසි නෑ. සාමාන්‍ය පින් කරලවත් බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑ. බ්‍රහ්ම ලෝකෙ උපදින්න ඒ බ්‍රහ්ම තලවලට සුදුසුකම් ලබන්න ධ්‍යාන වඩන්න ඕනේ. ඒ ධ්‍යාන උපදවා ගන්නට ගොඩක් වෙහෙසෙන්න ඕනේ. කැපකිරීම කරන්න ඕනේ. කාමයන් අත්හරින්න ඕනේ. ඊළඟට භෝජනේ පාලනය කරන්න ඕනේ. නිින්ද පාලනය කරන්න ඕනේ. මේ එකක්වත් ඊටාම සරලව ලැබෙන දේවල් නෙමේ. වෙහෙසෙන්න ඕනේ. ඒත් එක්ක බැඳිච්ච යම් කිසි පීඩනයක් තියෙනවා. ඒ ඔක්කොම බ්‍රහ්ම ලෝකේ උපතහා බැඳී තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකේ සංකත ස්වභාවයට අයිති වෙනවා. කියන්නේ හේතු ප්‍රත්‍යයන් සංස්කරණය කළ යුතු ස්වභාවයක්. බ්‍රහ්ම ලෝකේ පංච උපාදානස්කන්ධය හා බැඳී පවතින නිසා. මේ ඔක්කොම කර්ම සකස් කිරීම ඒ විදිහේ ධානය උපදවාගෙන සකස් කරන සංස්කාරයන් සඳහා විඳින්න වෙන වෙහෙස ඒක
ඉපදීමේ දුකටම අයිති වෙනවා. සංකත වශයෙන් ඉපදීමේ දුක කතා කරති සංකත ස්වභාව වශයෙන්. ඒ වගේම ඒ බ්‍රහ්ම ලෝකේ ජීවිතේ ලැබුණට පස්සේ ඒ බ්‍රහ්ම ලෝකයේ ආයුෂත් එක්ක ඒ තියෙන බලවත් බවත් එක්ක ඒ ජීවිතේ මගේ මම කියලා අල්ලා ගන්නවා. මම කියලා ඒක නිත්‍ය සංඥාවෙන් ගන්නවා. ඒක සක්කාය දිට්ඨියක් වශයෙන් ගන්නවා. ඒක ගින්නක්. සංතාපයක්. සක්කාය දිට්ඨිය ගින්නක්. සංතාපයක්. මගේ කියලා තෘෂ්ණාවෙන් ගන්නවා. ඒක තෘෂ්ණාග්නිය. ඒක ගින්න. තැවෙන ස්වභාවයක්. ඒ වගේම මත්වීමටපත් වෙනවා. ඒකත් ගින්නක්. ප්‍රමාදයටපත් වෙනවා. පමාද අග්නි. ඒකත් ගින්නක්. ඒ සංතාප දුක්ඛ ස්වභාවයයි මේ බ්‍රහ්ම ලෝකයේ විඳින්න සිද්ධ වෙන. මේ කෙලෙස් ගිනි බ්‍රහ්ම සත්වයාට විඳින්න වෙනවා. බ්‍රහ්ම ලෝකයේ ලැබිච්ච උපාදානස්කන්ධ පහට මේ මහා දැවීම් තැවීම් ලබන්ට වෙනවා. එතනින් එහාට ඒ බ්‍රහ්ම ලෝකේ යම්තාක් ආයුෂයක්ද ඒ තුල මුලාවෙන් මගේ මම කියලා අරගෙන ජීවත් වෙලා මරණයටපත් වෙලා නැවත දුගතියට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දුගතිය ගිහිල්ලා මහා දැවිලි තැවිලි පවා අත්විඳින්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ ඔක්කොම බ්‍රහ්ම ලෝකයට හා බැඳිච්ච බ්‍රහ්ම ලෝකේ උපත හා බැඳිච්ච සංතාප දුක් ස්වභාවයක් නෙමේද? ගිනි ගන්නා දුක් ස්වභාවයක් නෙමේද? ඒ මහා පීඩනයක්. ඒ වගේම ඒ අන්තිමට විනාශයටපත් වෙලා ඇති මේ විපරිණාම දුක්ඛයට විපරිණාම ස්වභාවයට විනාශ වීම අයිති වෙන්නේ නැද්ද? සංකත ස්වභාව වශයෙන් ඒ වගේම සංතාප ස්වභාව වශයෙන් විපරිණාම ස්වභාව වශයෙන් බ්‍රහ්ම ලෝකයේ උපතත් එක්ක බැඳිච්ච මහා දුක්ඛන්දක් ඉපදීමේ දුක කියද්දී ඒකයි බ්‍රහ්ම ලෝකයේ උපතත් දුකටයි තිබෙන්නේ. සංකත වශයෙන් සංතාප වශයෙන් විපරිණාම වශයෙන් ලැබෙන මේ දුක් ඔක්කොම පීඩනයක්. ඒ නිසා පීලනාර්ථේනුත් පීඩනාර්ථේනුත් දුක් පීඩා ලැබෙන අර්ථේනුත් බ්‍රහ්ම ලෝකයේ දුකක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. උපත දුක. බඹලව ඉපදුනත් දුක. දෙව්ලොව උපතත් දුක. දිව්‍ය ලෝකෙ උපදින්න ලේසියෙන් බෑ. අද නම් මිනිස්සු දෙව්ලොවට ගරහනෝනේ ඇතැම් අය. හැබැයි දිව්‍ය ලෝකයන්ට ගොඩාක් මහන්සි වෙලා පින් කරන්න වෙනවා. ඒ යහපත් කාර්යයන් කිරීමෙහිලා වෙහෙසෙන්ට සිද්ධ වෙනවා. ඒකත් දුකක්. ඒ වගේම මේ මහන්සි වී කරන යහපත් කර්මයෙන් ඒ සංකත ස්වභාවයෙන් ලබන ඒ දෙව්ලොව උපත සංකත ස්වභාව වශයෙන් දුකක්. ඊළඟට සංතාප ස්වභාව වශයෙන් කොහොමද දෙව්ලොව දුක? දිව්‍ය ලෝකෙත් හරියට රාගාග්නිය තියෙනවා. ද්වේෂාග්නිය තියෙනවා. ඇලීම ඔස්සේ ගිහිල්ලා ඔබට මතක ඇති සක්දෙවිඳු සක්කපඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කලින් පංචසිකේ වෙලාවේ පංචසික ඇවිල්ලා මහා දුක් ගැනවිලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කිව්වේ ස්වාමිනී තිම්බරෝ කියන ගාන්ධර්ව රජුරුවන්ගේ සූර්ය වච්චසා කියන දිව්‍යාංගනාව ලබා ගන්නට මං හරි වෙහෙසක් ගත්තයි කියලා. කාමාග්නි, තෘෂ්ණාග්නිය, රාගාග්නියෙන් දැවෙනවා දිව්‍ය ජීවිතේ දිව්‍ය පංච උපාදාන ස්කන්ධය. ද්වේෂය අනුභව කරන යක්ෂයෙක් සක්දෙවිඳුගේ ආසනයේ වාඩි වුණේ. එතකොට සක්දෙවිඳු එන්න කලින් අනිත් දෙවිවරු ඒ දෙවියා ගැන කිපුනේ. කිපෙනකොට ඒ දෙවියා ඒ දේශය ආහාරයටගෙන තව තවත් වැඩුනේ. මේ මනුස්ස ලෝකේ කතා නෙමෙයිනේ දිව්‍ය ලෝකේ. අපිට නොතේරෙන්න පුළුවන් සමහර පරිච්ඡේද. හැබැයි මේවා ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්. ඒතකොට සක්දෙවිඳු ඇවිල්ලා වන්දනා කරලා මෛත්‍රී කරද්දී ਉਹ අතුරුදහන් වුණේ.
ඒ දිව්‍ය සත්වයන්ගේ ජීවිතය තුළ දේශාග්නියෙන් ඇවිලෙන සංතාප දුක්ඛය, ඉපදීමේ දුක. දෙවියෝ අසුරය අතර යුද්ධ හටගත්තේ බය. අර තියෙන්නේ මාගේ කොඩිය මුදුන බලන්න නැත්නම් ප්‍රජාපති වරුණ ඊසානාදී දෙවරුන්ගේ කොඩි මුදුන බලන්න. එතකොට ඔබට භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝවා බය හෝ තැති ගැනීම හෝ ලොමු දහ ගැනීම නැති වෙලා යයි. දෙවරු හරි බයේ තැති ගැනීමෙන් අසුරයන් සමග ඇති වෙන යුද්ධවලදී කොම සංතාප දුක්ඛ, දෙවලව උපතේ තියෙන දුක් ස්වභාවය. දෙවියෙක් චුත වෙන්න ලං වෙනවා. එතකොට පෙර නිමිති පහළ වෙනවා. දහඩිය දාන පටන් ගන්නවා. ආනුභාවය අඩු වෙනවා. මල් මාලා පර වෙනවා. දිව්‍ය ජීවිතයට ඇලීමක් නැතුව ගිහිලා අරතියක් ඇති වෙනවා. ඒ ඔක්කොම විපරිණාම දුක්ඛය. ඒ විපරිණාම දුක්ඛය කුසල ශක්තිය අවසානයේ බිඳී යනකොට විපරිණාම ස්වභාවයට පත් වෙනවා. අන්තිමට ඒ ස්වභාවයෙන් හින්දාම දුගතියට යන්න පුළුවන් විපරිණාමයෙන් අන්තරුව. ඒවා පිළීමකට ලක්වීමක් නෙමේද? සංකත ස්වභාවයෙන්, සංතාප ස්වභාවයෙන්, විපරිණාම ස්වභාවයෙන් දිව්‍ය ලෝකයේ උපදින සත්වයෝ දුකටපත් වෙනවා. ඒ ඔක්කොම ඉපදීමේ දුකත් එක්ක බැඳී තියෙනවා. එනම් බ්‍රහ්ම ලෝකේ ಜಾති සංජාති ආදී වශයෙන් ගත්තාම ඒ විශේෂ උපතත් කන්දානම් පාතු භාව ස්කන්ධයන්ගේ පහළවීමත් ආයතනානම් පටිලාභෝ දිව්‍ය ලෝකයේ ආයතනයන්ගේ පහළවීමත් දුක. බ්‍රහ්ම ලෝකයේ ආයතනයන්ගේ පහළවීමත් දුක. කොච්චර මමත්වයෙන් අරගෙන හිටියද අර බක කියන බ්‍රහ්මයා හිම. දැන් අර සීහෝපම සූත්‍රයේ තියෙන්නේ සිංහයා සිංහනාද කරද්දී මහා වනාන්තරයේ ඉන්න සත්‍යෝ බියට තැති ගැනීමට පත් වෙනවා. දකන් දකාසයා පවිසන්ති. වතුර මතු පිට ඉන්න සත්‍යෝ වතුරට කිමිදෙනවා. වනං වනාසයා පවිසන්ති. වනේ සත්තු අනගැබ ඇතුළවල් වලට රිංගනවා. ආකාශේ පක්ඛිනෝ භජಂತಿ. අහසේ උඩට කුරුල්ලෝ ගිලිලා යනවා. කොච්චරද කියනවා නම් රජුරුවන්ගේ ඇත්ගාලේ රාජකීය ඇත්ගාලේ බැඳලා ඉන්න ඇත්තු පවා මහා හයිය දන්වැල් කඩාගෙන ඒ අත මේ අත පලා දුවනවා. මුත්තකරී සංචජමානු මුත්‍රා අසුචි පිට කරගෙන දුවනවා. ඒ වගේ මහා අනුභවයක් සිංහට තියෙනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ නැමැති සිංහ රාජයා මේ ලෝකේ අනිත්‍යයි අස්තිරයි අස්වැසිලි රහිතයි කියලා බණ කියනකොට දීර්ඝායුෂ ඇති බ්‍රහ්ම ලෝකවල ඉන්න පෘථග්ජන බ්‍රහ්මයෝ පවා කම්පාවට සංතාපයට තැති ගැනීමටපත් වෙනවා. අනේ අපිත් අනිත්‍යයිලු අස්තිරයිලු වෙනස් වෙනවලු නැසෙනවලු වෙනසෙනවලු. මේ ඔක්කොම ඉපදීමේ දුක. දෙව්ලොව උපතත් දුක. දැන් ඔබට තේරෙනවද අපි කොච්චරනම් දුක් විඳලා තියෙනවද ඉපදීමත් එක්ක? යම් තැනක ඒකනේ දැන් කොටින්ම කියනවා නම් ආකාසානංචායතන ආකින්චඤ්ඤායතන විඥානංචායතන නේව සංඥා නා සංඥායතන ආදී අරූප ලෝකවල පවා සංකත ස්වභාව වශයෙන් විපරිණාම ස්වභාව වශයෙන් දුක් විඳින්න වෙනවනේ. ඒකනේ අපේ මහබෝසතාණන් වහන්සේට ඉවකින් වගේ මේ සසර පාරමී පිරු අනුහසින් ආලාර කාලාමයන්ගේ ඒ සමාධිය පිළිබඳ විග්‍රහය ළඟ නතර වුන්නේ නෑනේ. උද්දකරාම පුත්තයන්ගේ නේව සංඥා නා සංඥායතන ළඟ නතර වුන්නේ. ඒක නැවත උපතකට හේතු වෙන බව දැනගෙන. බෝසතාණන් වහන්සේට මේ යම්කිසි හැඟීමක් තිබිලා තියෙනවා. යම්කිසි තැනක උපත තියෙනවා නම් එතන දුකින් මිදීමක් නැහැ. මේ ඔක්කොම කරදර දුක් පීඩා තියෙන පිංගුතුනි උපතත් එක්ක. ඉතින් ඒ නිසා මේ ඉපදීමේ දුක කියලා කියන්නේ අපිට වචනේ මේ විදිහට කතා කරලා අවසන් කරන්න පුළුවන් දුකක් නෙමෙයි. අපි දැන් කලින් දේශනාවේ මනුස්ස ලෝකේ දුක කතා කළා. යම් විදිහකට දැන් මනුස්ස ලෝකේ විඳින්න ලැබෙන දඬුවම් ගැන කොච්චර දේශනාවල තියෙනවද? ඒ ඔක්කොම ඉපදීමේ දුක.
පරෝපක්‍රම දුක්ඛ. පරෝපක්‍රම මූලක දුක්ඛය. ඊළඟට තිරිසන් ලෝකේ අපි ගමු. තිරිසන් සත්වයකට සැනසෙල්ල නිදා ගන්න පුළුවන්ද? ওই කුරුල්ලෝ අහසේ පියාඹගෙන යනකොට පුංචි ළමයි ආස කරනවා. සමනලියෝ මලින් මලට වහවහ යනකොට ආස කරනවා. ඔවුන්ට සුව නිින්දක් ලබන්න බෑ. ඒ කුරුළු කූඩුවේ මේ විනාඩියකට කීපාරක් ඇහැරෙනව ඇද්ද? ඇයි සර්පෙක් එයි දන්නේ රැයට හැරලා ඉන්න. බස්සේ බකමූණෙක් ඇවිල්ලා බිත්තර ටික කනවා පැටවු ටික අරගෙන යනවා. කොච්චර විලාපතියතිය අඬනවද? දැන් අපි මේ බණ කියන්න ගාල්ලේ ඉඳලා හයිවේ එකේ එනකොට හැමදාම අපිට හම්බෙනවා සතෙක් දෙන්නේ මැරිලා ඉන්නවා. මේ උදේ රාත්‍රී තිස්සේ කෑම හොයාගෙන එහෙ මෙහෙ ඇවිදපු සත්තු උදේ තමන්ගේ බිලට යනවා. ගොඩාක් වෙලාවට මධ්‍යම රාත්‍රියේ පාන්දර වාහන අඩු කාලේ ඒගොල්ලෝ පාරේ යනවා. උදේට ඒගොල්ලෝ බිලට යන්න එනකොට පාරේ අහු වෙනවා. මේ ඔක්කොම තිරිසන් ලෝකේ ඉපදීමේ දුක නෙමේද? එක තැනක අද දැක්කා සම්පූර්ණ සතා හොයන්නවත් නැහැ. කෑලි වලට කැඩිලා ලේ විසිරීලා තියෙනවා. මොකෙද්ද හොයන්න බෑ. ඉපදීමේ දුක. ඉපදිච්චේ තිරිසන් ලෝකේ ඉපදෙලා විඳින දුක්. බලවතා විසින් දුබලයාව ග්‍රහණයට ගන්නවා. ඔය තාක්ෂණයේ මිනිස්යන්ගේ හානිත් එක්ක මැරෙන ප්‍රමාණයට වඩා ඔවුන් මැරෙනවා එකිනෙකා කා කොටාගෙන. අප්‍රමාණ සත්වය මුහුදේ ඉන්නවා. පමන කරන්න බෑ. එකාට එකා ගොදුරු වෙනවා. ඉපදීමේ දුක. ඒ සත්වයනුත් බිත්තරයක් ඇතුලේ හිර වෙලා ඉන්න ඕනේ. අන්ධකාරේ ඒකත් ඉපදීමේ දුක. මව් කුසක හිර වෙලා ඉන්න ඕනේ. ඒකත් ඉපදීමේ දුක. අර කුණු මාළු වල කුණු මස්සස්සේ කුණු කාණු වල ඒ වගේ සත්ත්වය උපදිනවා. ඒ දුගඳ සහිත පරිසරයේ උපදිනවා. ඒකත් ඉපදීමේ දුක. ගොඩාක් සත්තු බඩගින්නේ පීඩා විඳිනවා කන්න බොන්න නැතුව. ඒවත් ඉපදීමේ දුක. තිරිසන් ලෝකේ. പ്രേත ලෝකේ ඉපදීමේ දුක ලක්ෂණ සංයුත්තේ සංයුත්ත නිකායේ විවිධ പ്രേත සත්වයෝ. සමහර പ്രേත සත්වයෝ ඇටසැකිලි වගේ. භූත ගිජුලිහිනිය උකුස්සු ඇවිල්ලා අර ඇට සංදි අතරට කොට ඇට මිදුළු කන්න හදනවා. වේදනාවෙන් ඒ අමනුෂ්‍ය සත්වයෝ අහසේ සැරිසරමින් කෑ ගහනවා. බේර ගන්න කවුරුත් නැහැ. ඉපදීමේ දුක പ്രേත ලෝකේ. සමහර සත්වයෝ විශාල අණ්ඩකෝෂ සහිත ඉපදිලා කුම්භහඬ. ඒ කරේ තියාගෙන තමයි මේ අමනුෂ්‍යයා പ്രേතයා ඇවිදින්නේ. ඒක උඩ තමයි වාඩි වෙන්නේ. භූත ගිජුලිහිනි උකුස් ඇවිල්ලා ඒකට ඇන කඩ කනවා. කූට විනිශ්චයන් කරලා ඉපදිලා දුක් විඳිනවා. ඉපදීමේ දුක. යොදුන් ගණන් දිග කිලෝමීටර් 10 15 දිග භූත සත්වයෝ ඉන්නවා പ്രേතයෝ. හිස ළඟින් ගින්නක් හටගෙන හැම ඇවිලීගෙන පිච්චීගෙන ඇටසැකිල්ල මතුවෙනවා. වලිගෙන් ගින්නක් හටගෙන ඔක්කොම පිච්චිලා ඉහළට මූණ පැත්තට එනවා. ඒ ඔක්කොම ඉපදීමේ දුක. പ്രേත ලෝකේ. මාළු අල්ලල්ලා හිටපු පවුලක් හිටියා. ගම්මානයක් 100 ගාණක්. හදිසි අනතුරකින් මැරුණා. ඒ පවුලේ ඔක්කොම එක පවුලක ඔක්කොම ඉපදුනා പ്രേත ලෝකේ. එක ළමෙක් ඒකට ඒ මාළු වලන්ට අකමැත්තෙන් ගෙදරින් ගියා. ඇත්තටම ගියා නෙමේ. එයා මාළු වලන්ට උදව් කරන්නේ අල්ලපු මාළුත් නිදහස් කරනවා කියලා ගෙදරින් පැන්නුවා. ඒ ගිහිල්ලා කැලේදී භික්ෂුන් වහන්සේලා මුණ ගැහුණා. ධර්මයෙන් ඉගෙන ගත්තා. පැවිදි වුණා. සානු කියන වනාන්තරයේ හිටියා. පොට්ටපාද නම. ඒ පොට්ටපාද ස්වාමීන් වහන්සේ වීරිය කළා රහත් වුණා. පවුලේ ඔක්කොමලා පෙරේත ලෝකේ. එක අයියා කෙනෙක් මෙයාට ගෙදරදී හිතවත් හිටියා. මෙයා යනකොට දුක්ුණේ අයියා විතරයි. අම්මලා ඔක්කොම එව්වයි සමහර ප්‍රේතයන්ට හිටපු ගමන් සැපයක් ලැබෙනවා පින් දෙනකොට. ඒක දැකලා අයියා වෙව්වා අනේ ඔබවත් ගිහිල්ලා පිහිටක් ඉල්ලගනි. අනේ ස්වාමීනි අපි
අවුරුදු ගානකින් කාලා නැහැ. පිච්චෙනව ඇතුළ. ඉපදීමේ දුක. අනේ ස්වාමිනී වතුර නැහැ පිපාසයි. අඳින්න ඇඳුමක් නැහැ නූල් පොටක් නැහැ. අපි කටුක් සහිත මේ වනාන්තරවල යනකොට කකුල් වල කටු ඇනෙනවා. කර්මාන් රූප කටු ලැබවල් වලම යන්න වෙන්නේ. ඉපදීමේ දුක. ඒ කියනකොට මතක් වුණේ තිරිසන් ආදී සත්වයෝ. දැන් ඔය අපි කියන්නේ අන්නාසි කැලවල් වල පොළොංගු ඉන්නවා කියලා. ඒකට හේතුව ඔබ දන්නවද? ඒ පොළොංගුගේ ඇතුලේ ඒ අම්මා ගැබ් ගත්තට පස්සේ ඒ වදනකොට දරුවෝ ඒ වේදනාවේ සත්‍යයට ඉවසන්න බෑ. ඒ නිසා කටුපඳුරු ඔස්සේ ගල් අස්සේ අන්නාසි ගාල් අස්සේ බඩ පලා ගන්න රිංගනවා. එතකොට බඩ පැලිලා තමයි මරණයටපත් වෙන්නේ. දරුවෝ බිහි කරනකොට අම්මා මැරෙනවා. ඒ මලකුණ කාලා තමයි සත්වය හැදෙන්නේ. පොළොං පැටව වැඩෙන්නේ. ඉපදීමේ දුක නෙමෙයිද තිරිසන් ලෝක? අපි කතා කර කර හිටියේ പ്രേත ලෝකේ දුක. ඔය විදිහට പ്രേත ලෝකේ සමහර പ്രേතයෝ ගැන කතා තියෙනවා පරණ බණ කතාවල ගල් പ്രേතයෝ. ගලක් වගේ හේම ඉන්න අවුරුදු 100,000 ගණන්. ඒ ගල වැඩෙනවා. හැබැයි නැකිට ගන්න බෑ, කන්න බොන්න බෑ. හරි දුක් විඳිනවා. ඒ නිසා මේ പ്രേත ලෝකයේ අමුපතක් ඇදේ යත්තුක. වැඩිම දුක් තියෙන්නේ සම්පූර්ණයෙන් අසත්පුරුෂ භූමිය කියලා කියන නිරේ. නිරේ දුක ගැන මම ඔබට කල්පනා කළා. නිරේ දුක ගැන කියන්න දේවදූත සූත්‍රය ඇසුරෙන්. දේවදූත සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා කොච්චරනම් මේ පව් කරපු සත්වයකට දුක් විඳින්න සිද්ධ වෙනවද? ඔන්න මිනිස්සේ පව් කරලා ගිහිල්ලා මේ චුත වෙනකොටම ඔහු ඉපදුනා නිරේ. නිරපල්ලෝ නිර ඇදගෙන යනවා යම රජුරුව වෙත. ඔබ දන්නවා අර දේවදූත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ අපි මිහිඳු මහරහතන් වහන්සේත් මුලින්ම වදාළ දෙසුමක් නිසා පහුගිය ටිකෙත් ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණා. ඒ යම රජුරුව අන්තිමට නිහඬ වෙන අවස්ථාවක් එනවනේ. දේවදූතයෝ 5 දෙනා ගැන අහලා. ඒ යමපල්ලෝ ඇදගෙන යනවා. මොකද යම රජුරුව අන්තිමට කියනවා මේක ඔබේ අම්මා කළා නොවේ, තාත්තා කළා නොවේ, සහෝදර සහෝදරියෝ කළා නෙමෙයි, ඥාතීන් කළා නෙමෙයි. මේක ඔබ විසින්ම කරගත්ත දෙයක්. දැන් ඉතින් විඳවන්න වෙනවා. ඇත්තටම යම රජුරුව දඬුවම් කරනව නෙමෙයි. තමන් කරගත්ත දඬුවම ලබන්න කලින් සිහිය උපදවනවා. එතකොට මේ සත්‍ය කෑ ගහනකොට අර බලවත් ශක්ති සම්පන්න යමපල්ලෝ මොහුව ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා පංචවිධ බන්ධනේ දෙනවා. පාලියම කියන්නම්කෝ. තමේනම් භික්කවේ නිරේපාලා පංචවිධ බන්ධනං නාම කාරණං කරොන්ති. මහණෙනි නිරේපාලයෝ ඔවුන්ට පංචවිධ නම් වූ දරුණු දඬුවමක් දෙනවා. තත්තං අයෝ කීලං හත්තේ ගමින්ති. රත් වෙච්ච ගිනියන් වෙච්ච යකඩ උලක් අතකට තියලා යකඩ පොළවේ ගහනවා. අනිත් අතටත් උලක් ගහනවා. කකුල් දෙකටත් ගහනවා. පපුවටත් ගහනවා. උල් පහක් ගහන දඬුවම. ඒකයි පංචවිධ බන්ධනය කියලා කියන්නේ. එතකොට ඒ හේතුවෙන් මේ තියෙනවා සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. ඔහු එහි ඊ타ම දුක්ඛ තියුණු කටුක වූ වේදනා විඳිනවා. නචතාව කාලං කරෝති යාවනතං පාපං කම්මං බයන්ති හොති. යම් මේකින් කරන ලද පාප කර්මය විනාශයට නොයන්නේද ඒ තාක්කල් ඔහු මරණයට පත්වන්නේ නැහැ. නිරයේ තියෙන ඉපදීමේ දුක හරිම භයානකයි. මනුස්ස ලෝකයේ කලකිරෙලා සමහරු මැරෙන්න උපක්‍රම කරගන්නවා. නමුත් අපායේ නිරයේ Tamanට ඕන විදිහට මැරෙන්නවත් බෑ.
ඒ තරම් ඒ නිරේ ඉපදීමේ දුක හරිම ප්‍රබලයි. ඊට පස්සේ නිරේ පාලයෝ ඔහුව බිම වැතිරෙන්න සලස්වනවා. බිමට තල්ලු කරනවා. ඔහු බිම දිගා වෙනවා. ඊට පස්සේ කෙටේරියක් අරගෙන රහිනවා. සාමාන්‍යයෙන් මේ ඉන්ජෙක්ෂන් කට්ට ගහනවට කොච්චර බයේ බෙහෙත් විදින්න යන්නේ නැති අය ඉන්නවද? කෙටේරියක් අරගෙන රැස්සොත් අපිට වචනින් කියන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ දවසක් නිරේ දුක විස්තර කරලා මහණෙනි මේ නිරේ දුක මෙන්න මේ වගේ කියලා ඊටාම සුළු පුංචි ගල් කැටයක් අරන් පෙන්නවා. මේ මං විස්තර කරපු දුක මෙන්න මේ වගේ පොඩ්ඩයි. හිමාල පර්වතයේ වගේ මහා දුක්ඛන්දක් නිරේ තියෙනවා. සසඳන්නට බෑ. කියන්න බෑ. උපමාවකින්වත් කියන්න බෑ. උපමාවකින්වත් කියන්න පහසු නෑ. ඒ තරමට දුක්ඛයි. නිරේ උපත. ඊට පස්සේ ඒ විදිහට දුක් විඳිනවා හැබැයි මැරෙන්නේ නැහැ. කලුරිය කරන්නේ නැහැ කර්ම ගෙවෙනකම්. ඔළුවෙන් හිටවනවා. වෑයක් අරගෙන රහිනවා. උඩ ඉඳලා පහළට. පව්කම් වල විපාක. ඒත් මරණයටපත් වෙන්නේ නැහැ. ඔන්න දඬුවම් 3ක් ගැන අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ නිරේපාලයෝ රථයක බඳිනවා. ඒ යකඩ රථයක බැඳලා ගිනිගෙන දිලිසෙන පොළවේ එහාට මෙහාට ඇදගෙන යනවා. පිච්චි කෑ ගහනවා. මේ මනුස්ස ලෝකේ සමහරු විඳලා තියෙනවා. ඔය ටිබෙට් කියන රට චීනු අල්ල ගන්නකොට ඒ දෙපැත්ත අතර අන්තර් යුද්ධ කලින් කලට තිබ්බා. ඒ චීනු කොච්චර දරුණු විදිහට ඒ ටිබෙට් ජාතිකයන්ව দমনය කරන්නට මහන්සි ගත්තද කියන්නේ මෙල්ල කරන්න ට්‍රක් රථවල සමහරට හාමුදුරුවෝ බැඳලා ගොඩක් හාමුදුරුවෝ ඉන්නවනේ මහායාන. ඊට පස්සේ මිනිස්සුන්ව බැඳලා තමන්ගේ මතයට එකඟ වෙන්නේ නැති අය අර ගල් බොරළු තියෙන පාරේ වේගින් ඒ රථ පදවගෙන යනවා. ඒවා ඉතිහාස කතාවල තියෙනවා. ඒ තරම් දුක් දීලා තියෙනවා. නිරේ කොහොමද? යකඩ රත් වෙච්ච ගිනිගෙන දැවෙන පොළවේ යකඩ රථවල යමපල්ලෝ එහෙට මෙහෙට ඇදගෙන යනවා මේ සත්‍යව. මහා දුක් විඳිනවා. නැවත පිච්චෙනවා පැහෙනවා. නමුත් මරණයටපත් වෙන්නේ නැහැ. ඉපදීමේ දුක. ඊට පස්සේ නිරේපාලයෝ ඒ සත්‍යව අරගෙන ගිනි අඟුරු පර්වතයේ හොද්දට ගිනියන් වෙච්ච රතු පාටට දිලිසෙන ගිනි අඟුරු පර්වතයකට ගහ නගනවා. එන නගනවා. උඩට නගිනකොට ආය ඇදලා ගන්නවා බහැපිය කියලා. ආය ගහලා උඩට යවනවා. ගිනි අඟුරු පර්වතයේ දුක් විඳිනවා. ඒකත් තවත් දඬුවමක්. නිරේ තියෙන ඉපදීමේ දුක. තමේනම් බෙක්කවේ නිරේපාලා උද්ධපාදං අදෝසිරං ගහෙත්වා තත්තාය ලෝහ කුම්භයා පක්කිපන්ති. ගිනිගෙන දිලිසෙන ඇවිලෙන ලෝදිය කැකෑරෙන ලෝහ කුම්භියට මහා ලෝදිය හැලියට ඇදලා දානවා. සිර ඔළුව යටට හිටින්න විසික් කරන්නේ අර සත්‍යව. ඒකේ පෙන පිඩක් වගේ පේනුද්දේහක පච්චති. පෙන පිඩක් වගේ ඉදෙනවා. වරක යටට යනවා, වරක උඩට එනවා, වරක හරහට යනවා. අවුරුදු 100,000 ගණන්. අවුරුදු 100,000 ගණන් අර ලෝදිය හැලියේ පැහෙනවා. අර සත්‍යය පව් කරද්දී ඒකනේ කියන්නේ කරන කලට පව මිහිරිය මීසේ කියලා. මී පැණි වගේ හිතලා කළා. එනමුත් අර ලෝහ කුම්භිය පැහෙනවා. කොච්චර දුක් විඳත් ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. මරණයටපත් වෙන්නේ නැහැ. ඒ පාපය ගෙවිලා ඉවර වෙනකම්. ඊට පස්සේ ඒ නිරසතාව ඇදලා අරගෙන දානවා මහා නිරයට විසික් කරනවා. ඒ මහා නිරේ කොන් 4ක් තියෙනවා. උඩ යට වටේට ඔක්කොම යකඩ ප්‍රාකාර. යොදුන් 100 දිග පළල උස. ඒ හැම තැනකම ගින්දර යොදුන් 100ක් දුරට පැතිරෙනවා. ආන්ගේ මහා නිරේට අර සත්‍යව දානවා. ඒකේ සත්වය ගොඩාක් ඉන්නවා. එකිනෙකාගේ ඇඟේ වදින තරමේ සත්‍යය ගිනිගෙන දැවෙනවා. අපිට හිතා ගන්න බෑ. වචනින් විස්තර කර ගන්න බෑ.
නැගෙනහිර පැත්තේ බිත්තියෙන් එන ගින්දර බටහිර පැත්තේ බිත්තියේ වදිනවා. බටහිර පැත්තේ බිත්තියේ ගින්දර නැගෙනහිර වදිනවා. ওই විදිහට හය දිශාවෙම ගින්දරේ අනිත් විරුද්ධ දිශාවේ වදිනවා. ඒ කියන්නේ එකම එක ගිනි ජාලාවක්. මේ ඔක්කොම විස්තර තියෙනවා මේ දේශනාවේ. ගොඩාක් කාලයකට පස්සේ කවදා හරි යම් දවසක නැගෙනහිර පැත්තේ දොර ඇරෙනවා. සෝ තත්ත සීගේන ජවේන දාවති. ඒ නිරසත්වයා Tamanට පුළුවන් තරම් හයි අරගෙන දොරටුව පැත්තට දුවනවා. ඒ දුවනකොට චවිම්පි ඩයිහති චම්මම්පි ඩයිහති මන්සම්පි ඩයිහති නහරුම්පි ඩයිහති. සිවියත් පිච්චෙනවා, හමත් පිච්චෙනවා, මසුත් පිච්චෙනවා, නහරත් පිච්චෙනවා. අට්ඨීනිපි සම්පුදා සම්පදූපායන්ති. ඇට වලින් දුන් දාන්න පටන් ගන්නවා. උබ්බතං තාදිසමේව හෝති. ඒ කොච්චර දුන් දැම්මත් ඒක නතර වෙන්නේ නැහැ. එන් උඩට ගත්තත් දුන් දානවා. යතෝචකෝසෝ භික්ඛේ බහු සම්පත්තෝ හෝති අතතං ద్వාරම් පිතියති. ඒකට ගොඩාක් ලං වෙනකොට දොර ළඟටම යනකොට දොර වැහෙනවා. මේ නිරේ විස්තර පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ වචන භාවිතේ තියෙනනේ කවදාවත් තථාගතයන් වහන්සේගේ මුවින් බොරුවක් පිට වෙන්නේ නැහැ. කිව්වොත් කියන්නේ ඇත්තක් සිද්ධ වෙච්ච දෙයක් භූතං තච්ඡං අර්ථ සංහිතං අර්ථ සහිත දෙයක්. මිනිස්සු අහන්න අකමැති මේ විස්තරේ. ඒ නිසාම ඕවා මොන බොරුද කියලා හිත හදා ගන්නවා. නිරේ යන්නක උනත් කට්ටිය ඉඳපෑ කියලා විහිළුවට ගන්නවා. හින්ට් ගහනවා. ඒ අර තමන් කරපු පව් පිළිබඳ තමන්ට පීඩාවක් කියන එක වළක්ව ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේලා කවදාවත් මුසාබසක් කියන්නේ නැහැ. රහතන් වහන්සේලා මේවා දැක්ක දිවසින්. ලංකාවේ ඉඳලා තියෙනවා ධම්මදින්න කියලා රහතන් වහන්සේ නම. මේ විජිනිපත වටාපත අරගෙන වටාපතෙන් නිරේ පෙන්නමින් බණ කියලා තියෙනවා. ඒ නිසා සමහර බ්‍රහ්මවරු මනුස්ස ලෝකෙට යම් යම් අවස්ථාවල ඇවිල්ලා නිරේ පෙන්නමින් අවවාද කරලා තියෙනවා. එහෙම ජාතක කතාවල තියෙන විස්තර. ඒ තරම් මේ නිරේ දුක අතිශය ප්‍රබලයි. මේක හරියට හිතුවොත් ඔහු පාපයට බය වෙනවා, පාපෙන් වළකිනවා. හොඳයිනේ. ඉපදීමේ දුක මෙනෙහි කළ යුතුයි. ඊට පස්සේ ඔහු දැන් අර මහා නිරේ අවුරුදු 100,000 ගාණක් පැහෙනවා. එක දවසක දොරක් ඇරෙනකොට ඒකෙන් එළියට පැන ගන්න පුළුවන් වුණා. හැබැයි මහා නිරේට සමාන්තරව තියෙනවා ගූත නිරය, අසූචි නිරයක්. ඒ ගූත නිරයට වැටුනහම ගූත නිරේ ඉන්න සූචි මුඛා පානා ඉදිකටු තුඩ වගේ කට උන්ගේ උලක් තියෙන ප්‍රාණීන් జాතියක් ඉන්නවා. පණුව జాතියක්. ඒ පණුව සිවිය සිඳිනවා අර සත්වයාගේ. සම සිඳිනවා, මස් සිඳිනවා, ඇට සිඳලා ඇට මිදුළු හාරනවා. කොච්චර වේදනාවක් එනවද? ඇට මිදුළු කනවා. සෝ තත් දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදී. ඔහු එහි බොහෝ දුක් කරකස වේදනා විඳිනවා. කර්මය ගෙවනකම් මැරෙන්නේ නැහැ. ගෝත නිරයට සමාන්තරව තියෙන උණු අලු නිරය, කුක්කුල නිරය. අන්තිමට ඒකට වැටුණා. ඒකේ පැහැෙනවා, මැරෙන්නේ නැහැ, දුක් විඳිනවා. ඒකට සමාන්තරව තියෙනවා සිම්බලී වනය, හිඹුල් වනය, දිග සෝල සංගුල කණ්ඨකම්, ගිනිගෙන ඇවිලෙන දිලිසෙන අඟල් 8ක් දිග උල් තියෙන ඉතා උස කටු ඉඹුල් තියෙනවා. ඒ ගස් වලට ගගහ නගනවා. විශේෂයෙන් වැරදි කාම සේවනය කරන අය මේ කටු ඉඹුලේ නගනවා, බස්සනවා. අපි පුංචි කාලේ පන්සලේ ඇඳලා තියෙන අපාය දකින්නකොට අපිට කවුරුත් දෙමව්පියෙක් අඩුම තරමේ ස්වාමීන් වහන්සේ නමක්වත් අපිට කියලා දුන්නේ නැහැ. පුතේ ඔය ඇත්ත කතාවක් තියෙන්නේ. ඔය විස්තරේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ දේවදූත සූත්‍රයේ තියෙනවා පුතේ කියලා. අපි මජ්ක්‍ධිම නිකායක් දේවදූත සූත්‍රයක් ගැන අහලත් නැහැ. ඒ නිසා අපේ ගුරුදේවයන් වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා. අපි මේ අපාය ගැන විස්තරේ
අපි ඉගෙන ගත්තේ ඔබට කියලා දෙන්නේ ගුරුදේවයන් වහන්සේ අපිට උගන්වපු හින්දා. මේ ගැන විශ්වාසය ඇති කරවපු නිසා. නැත්තම් භෞතිකවාදීන් විතරක් නෙමෙයි සමහර විට මේ සිවුරු දරාගත් විවිධ උසස් අධ්‍යාපනය කරලා විශ්වවිද්‍යාලවල පර්යේෂණ නිබන්ධනයන්හි පවා මේවා ගැන ඕන තරම් ඔය දැන් ධර්මයේ රැක ගන්න ඕනේ ආදී කියන කතා කරන මහාචාර්ය ආචාර්ය අය උනත් වෙන්න පුළුවනි. තමන්ගේ පර්යේෂණවල මේවා ඊටාම සැහැල්ලුවට අරගෙන සංකල්ප ගානට දාලා නික වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වගේ සැක ඇති වෙන විදිහට මේවා ගැන විවේචන ඉදිරිපත් කරලා තියෙනවා. මේවා ඇත්තටම ලෝකේ තියෙන දේවල්. විනය පිටකේ එක කතාවක තියෙනවා රජගහනුවර අදටත් තියෙන තපෝදා නදිය. මොගලන් මහරහතන් වහන්සේට දවසක් භික්ෂු සංඝයා අතරදී කියවුණා ආයුෂ්මත් වරුනි මේ වතුර රස්නේ වුණාට පටන් ගන්න තැන හරි සීතලයි කියලා. නෙළුම් පවා පිපෙනවා. ඒ භික්ෂූන්ගෙන් සමහරු කිව්වා උත්තරීතර මනුෂ්‍ය ධර්ම කිව්වා මේ පෙන්නඳ ආසාවට මේ කියපු කතාවක් ගොතපු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මේ මොග්ගල්ලාන කියපු කතාව ඇත්ත. රියසක් වගේ කරත්ත රෝද වගේ ඊට විශාල නෙළුම් පිපෙනවා මේ ජලයේ හට ගන්න තැන. ඊට සිසිල් දිය තියෙන්නේ. නමුත් ඒ දිය ගලාගෙන ඉන්නේ මහා නිරේවල් දෙකක් අතරින්. කියන්නේ පොළොවේ යටට ජල පහර ගිහිල්ලා එහෙනම් අනිවාර්ය නිරේ තියෙන පොළොව අභ්‍යන්තරේ. ඒ අභ්‍යන්තරේ මහා නිරේ ප්‍රාකාර දෙකක් අතරින් ගලාගෙන එනකොට තමයි මේ රත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධයේ විශ්මිතයි. අපිට කවදාවත් මේක උපකරණයකින් බලා ගන්න බැරි වෙයි. බලා ගන්න පුළුවන් වුණත් බැරි වුණත් සතර අපාය දුක විශේෂයෙන් මේ නිරේ දුක ගැන මේ කියන විස්තරේ මේ දේවදූත සූත්‍රයේ තියෙන විස්තරය පිළිබඳ අංශු මාත්‍ර සැකයක්වත් අපි උපදවා ගත යුතු නැහැ. ඒකාන්තයෙන්ම තියෙනවා. සිම්බලී වනේ අර කටුවලට ඇයෙනවා. එතනින් එහාට පස්සේ සිම්බලී වනයේට එහා පැත්තේ තියෙනවා අසිපත් වනේ. ඊට සාපේක්ෂව මේ අසිපත් වනේ යනකොට හුළඟට ඒ කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ කඩාගෙන වැටිලා අර නිරසතාගේ කන් නාස අතපය කැපිලා යනවා. මහා දුකක් විඳිනවා. හිතලා බලන්න දැන් අපිට දකින්න නෑනේ ඉස්සර බුද්ධ කාලේ දකින්න ලැබුණා. මිනිස්සු කන් කපපු අය අතපය කපපු අය දඬුවම් වලට කනක් කපලා දානවා නාසයක් කපලා දානවා කියලා හිතන්න. ඒ මනුස්සයා කොච්චර දුකක් විඳිනවද ඒ හේතුවෙන්. ඒ ඔක්කොම නිරේදු විඳින්න වෙනවා. අසිපත් වනේ. අසිපත් වනේට සමාන්තරව තියෙනවා කාරෝදිකා නදී. ලුණු වතුර ගලන නදිය. ඒ වේතරණී නදිය කාරෝදිකා නදියට අර නිරසතාව ඇදලා දානවා. ඒ පහළට ගහගෙන යනවා. ඉහළට ගහගෙන යනවා. ඒ පහළට ගහගෙන යනකොට ඇදලා අරගෙන ආ ඉහළට දානවා නිරපල්ලෝ. ඒකේ මහා දුකක් විඳනකොට කඩු වලට කැපිච්ච පාරවල් වලට ලුණු වතුර වැටෙනකොට රත් උන ලුණු වතුර වැටෙනකොට කොච්චර දුකක් විඳින්න සිද්ධ වෙනවද? ඊට පස්සේ නිරේපල්ලෝ බිලි කොක්කක් වගේ එකක් දාලා ඇදලා උඩට අරගෙන පොළවට වැට්ටුවා. අර නිරසතාව. අම්බෝ පුරුෂකින් ඉච්ඡසි එම්බා පුරුෂේ මොනවද කැමති? ඔහු කියනවා jigacchitosmi bhante ස්වාමීනි බඩගිනි මට. කොච්චර ධනවත්ව හිටියත් කොච්චර බලවත් හිටියත් අද මහ වේගයෙන් පාරවල් වහලා රථවල එහෙට මෙහෙට යන්න පුළුවන් ප්‍රභූවරු හැටියට සුදු ඇඳගෙන නිරේ ඉපදුනාට පස්සේ හෙටනම් මැරෙන්නේ හෙට ඔහු මැරිට පස්සේ නිරේනේ. නිරේ ඉපදුනාට පස්සේ යමපල්ලෝ බිලි කොක්කෙන් ඇදලා අරගෙන පොළවට දාලා උඹට මොනවද ඕන කැමති මොනවද කියලා අද්දි අනේ ස්වාමීනි බඩගිනි කියන්න වෙනවා. ඒ නිසා පාපයට බය වේ යුතුයි. මේ නිරේ ඉපදීමේ දුක. එතකොට නිරේ පාලයෝ හොඳට ගිනිගෙන දැවෙන කොකු දෙකක් අරගෙන කට ඈත් කරනවා. ඊට පස්සේ මුඛං විවරිත්තා
ලෝහ ගුලම් මුඛේ පක්ඛිපන්ති තත්තං ලෝහ ගුලම්. ගිනි කෙන දැවෙන්න ගිනියම් වෙච්ච යකඩ ගුලියක් අරගෙන කට ඇතුළට දානවා. මොකද වෙන්නේ? ඔට්ටම්පි ඩයිහති තොල් පිච්චෙනවා, මුඛම්පි ඩයිහති කට පිච්චෙනවා, කාන්ඨම්පි ඩයිහති බෙල්ල උගුර පිච්චෙනවා, උරම්පි ඩයිහති පපුව පිච්චෙනවා, අන්නම්පි අන්තම්පි අන්තගුණම්පි ඩයිහති අතුණු බහං දවාගෙන අන්තම්පි අන්තගුණම්පි ආදාය දොහභාගා නික්කමන්ති. මේ බඩ බොකුවැල් එළියට අරගෙන නික්මෙනවා පිටිපස්සෙන්. ඒ තරමට නිරේ ඉපදීමේ දුක. ඒත් මැරෙන්නේ කටුක දුක් විඳිනවා. නිරේ පාලයෝන්ට හිතෙනවා ආය අහනවා යමපල්ලු ඒ පුරුෂයා වල්ලගෙන මොනවද උඹට ඕනේ මොනවද කැමති? පිපාසිතොස්මි බන්ති ස්වාමීනි පිපාසයි. රත් වෙච්ච යකඩ කොකු අරන් කට ඈත් කළා ලෝදියක් කරන ඇතුළට අර විදියටම ඔක්කොම දැන් මේ පිච්චිලා එළියට යනකොට මේ අතුණු බහන් ආයෙත් ශරීරය හැදෙනවනේ. ඒකනේ මේ නිරේ දුක මහා බරපතල කියන්නේ. ඊට පස්සේ අර ලෝදිය වලට පිච්චීගෙන ඔක්කොම පිටිපස්සෙන් පිට වෙනවා. ඒත් මැරෙන්නේ නැහැ. තමේනං භික්කවේ නිරේපාලා පුන මහා නිරේ පක්ඛිපන්ති. අර මහා නිරෙන් එළියට පැනගත්ත සත්වයා අර විදියට දුක් විඳ ගිහිල්ලා ආයෙක ඉවර වෙනකොට ආයෙත් මහා නිරේට ඇදලා දානවා. ආය අවුරුදු 100,000 ගාණක් දුක් විඳින්න වෙනවා. මේ අපි අවුරුදු 30 40 50 60 70 ගෙවා ගත්තේ කොච්චර අමාරුවෙන්ද මනුස්ස ලෝකේ. සුගතියේ අවුරුදු 100,000 ගාණක් නැවත මහා නිරේ පැහැෙනකොට ඉපදීම දුකක් නෙමේද? ජාතිපි දුක්ඛා. ඉපදීම නම් දුකක්මයි. කොච්චරද කියනවනම් භාග්‍යතුන් වහන්සේ දේවදූත සූත්‍රය අවසානට වදාලා මහණනි ගොඩක් කලින් යම රජුරවන්ට හිතුණ ගොඩක් කලින් දවසක යේ කිර බොහෝ ලෝකේ පාපකානි අකුසලානි කම්මානි කරොන්ති තේව රූපා විවිධා කම්ම කරණා කරියන්ති. මේ ලෝකේ මිනිස්සු කය වචනෙන් මනසින් අකුසල කර්මයන් කරපුවාම මේ විදිහට විවිධ දඬුවම් ඔවුන්ට කරනවා. අහෝ අතහම් manussත්තං ලැබෙහියන්. අනේ ඉදින් මටත් manussාත්ම භාවයක් ලැබෙනවා නම් තථාගතෝච ලෝකේ උප්පජ්ජය අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉපදිලා නම් තංචාහං භගවන්තං පෛරුපාසෙය්‍යං. එතකොට මට භාග්‍යතුන් වහන්සේත් ඇසුරු කරන්ට ලැබෙනවා නම් සෝච මේ භගවා ධම්මං දේශෙය්‍යං. ඒ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ කියනවා නම් තස්ස චාහං භගවතෝ ධම්මං ආජානේයන්ති. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මමත් අවබෝධ කරගන්නවා නම් කොච්චර හොඳද කියලා යම රජුරවන්ට ගොඩක් ඉස්සර දවසක හිතුණා. බුදුරජාණන් වහන්සේ මේ දැකලා කියන්නේ. ඒ විදිහට මේ මනුස්ස ලෝකයක් ලැබිලා බුදුබණ අහලා ඒ තේරුම්ගෙන මේ දුකයි කියලා ඉපදීම දුකයි කියලා මේ ඇහෙන බණ පදයක් අහන්නට ලැබීම අවබෝධ කරගන්නට ලැබීම තමයි මේ ලෝකේ ලබන්න තියෙන ඉහළම සම්මානය, සත්කාරය, ගෞරවය, ලාභය. තංකෝපනහම් භික්කවේ නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්වා වදාමි. භාග්‍යතුන් වහන්සේ කියනවා දේශනා කරනවා මහණෙනි මම මේ කරුණ අන් කිසි ශ්‍රමණයෙක්ගෙන් හෝ බ්‍රාහ්මණයෙක්ගෙන් හෝ අහලා නෙමෙයි මේ කියන්නේ. කාගෙන්වත් අහගෙන නෙමෙයි. දැන් අපි භාග්‍යතුන් වහන්සේ නැමැති ශ්‍රමණ රාජයන් වහන්සේගේ ධර්මය අහලා මේ උගන්වන්නේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කාගෙන්වත් අහලා නෙමෙයි මේ කියන්නේ. අපිච යදේව මේ සාමං ඥාතං සාමං දිට්ඨං සාමං විදිතං තමේවාහං වදාමීති. නමුත් යම් විදියකින් මා විසින් මමම දැක්කද මමම දැනගත්තද මමම අවබෝධ කළාද ආනේ ප්‍රකට කොට දැක්ක නිසා මමම එය කියන්නේ. තථාගතයන් වහන්සේ මේ තාවුරු කරලා කියවයි මොකද මේක සාමාන්‍ය මිනිස්සෙකුට පිළිගන්න අමාරු තරමේ විස්තරයක්. හැබැයි මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. ඇත්තටම මේ ලෝකේ තියෙන කතාව නිරේ තියෙන ඉපදීමේ දුක. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ සියල්ලෙන්
ඉක්ම යන්න තියෙන්නේ මේ අපායේ ඉපදීමේ මිදුනහම. මේ බලන්න නිරයේ තියෙන අප්‍රමාණ දුක භාග්‍යතුන් වහන්සේ දේවදූත සූත්‍රයේ විග්‍රහ කරපු විදිය. ඉතින් ඒ නිසා පින්වතුනි අපි ජාතිපි දුක්ඛා කියන වචනය විග්‍රහ කරද්දී දැන් ඉගෙන ගත්තා මනුස්ස ලෝකෙ විඳින්න තියෙන දුක්, දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ විඳින්න තියෙන දුක්, තිරිසන් ලෝකෙ പ്രേත ලෝකෙ විඳින්න තියෙන දුක්, නිරේ විඳින්න තියෙන දුක්. අසුර ලෝකෙත් එහෙමමයි. අසුර ජීවිත අසුරවල කොටස් කීපයක් සිටිනවා. අසුර කොටස දිව්‍ය වේශයෙන්ුත් ඉන්නවා. ඒගොල්ලන්ට දිව්‍ය ලෝකයේ දුක පිළිබඳ විග්‍රහය වගේමයි විග්‍රහ කළ යුතුනේ. තව අසුර කොටසක් ඉන්නවා. කාලකංජිකාදී අසුර නිකායන් ඉත විශාල ආත්ම භාව ලැබලා හිස මුදුන කියන උගේ කට ඉදි කටු තුඩක් වගේ තියෙන්නේ. කුසගින්නේ පිපාසයෙන් මහා විශාල ශරීර ලබාගෙන දුක් විඳිනවා. අසුරයෝ. ඉතින් මේ විදිහට දැන් අසුරයන්ට හරිය වර්ණනා කරමින් මේ ලංකාවේ අතීතයේ හිටියත් අසුරයෝ කියන්න හදනවනේ. අසුර කියන්නේ අපායක්. ඉතා විශාල දුක් විඳින්න තියෙනවා. තව අසුර කියලා කොටසක් ඉන්නවා ඔය මේ වේපචිත්‍ය ආදී අසුර කොටස් ඉන්න. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඇවිල්ලා දහම් කතා කරපු අසුරයෝ පිළිබඳ විස්තර තියෙනවා. නමුත් ඒ හැම ආත්ම භාවයක්ම යම් තැනක ඛණ්ඩානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමක් තියනවාද ආයතනානම් පටිලාභෝ ඒ ඔක්කොම ඉපදීමේ දුකට වැටෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි පින්වතුනි කොහේ ඉපදුනත් දුකයි. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනත් දුකයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් මං උපදින්න නැති වෙන්න ඕනේ. එහෙම කැමති වුණාට ලැබෙන්නේ නැහැ නේ. යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං ජාති ධම්මානම් භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති. ඉපදීම උරුම කරගත් සත්වයන්ට ආශාවක් ඇති වෙන්න පුළුවන්. අහෝ වතමයන්න ජාති ධම්මා සාමානේ අපිට ඉපදීමේ ස්වභාවය නැත්තම් අපි ඉපදින්නේ නැත්තම් කියලා එහෙම ලැබෙන්නේ නැහැ. ඒකත් දුක. මුළු ජීවිතේම දුක. මේ දුක ආර්ය සත්‍යයක්. මේ ලෝකේ ආර්ය වූ බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ කාගෙන්වත් අහලා නෙමෙයි. උන්වහන්සේ තුලින්ම මේ වනාහි දුක්ඛාර සත්‍යයි කියලා. ඒක ශ්‍රාවකයන්ට වදාලා නැවත නැවත මෙනෙහි කරන්න. භාග්‍යතුන් වහන්සේ දවසක් වදාලා මහන් හිතනවා නම් හිතන්න මේ වනාහි දුකයි කියලා. ඒ නිසා ඉපදීම දුකයි, බ්‍රහ්ම ලෝකේ ඉපදීමත් දුකයි, දිව්‍ය ලෝකේ ඉපදීමත් දුකයි, මනුස්ස ලෝකේ ඉපදීමත් දුකයි, പ്രേත ලෝකේ ඉපදීමත් දුකයි, තිරිසන් ලෝකේ ඉපදීමත් දුකයි, අසුර ලෝකේ ඉපදීමත් දුකයි, නිරේ ඉපදීමත් දුකයි. යම් තැනක උපාදාන ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් තියෙනවද? ඒ හැම තැනකම දුකයි කියලා අපි දකින්න ඕනේ. නිසා අපටත් මේ බුද්ධ ශාසනය තුලදීම මේ ඉපදීමේ දුක අවබෝධ කරගෙන නිවන් මඟ තුලින් ධර්මාබෝධය ලබන්න හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. අද මේ ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණාව සදහම් දෙසුම සඳහා විකාශන දායකත්වයේ දරනු ලබන්නේ කුවේටි සේවයේ නියුතු එම්.ඒ. සමන්ති ප්‍රනාන්දු මහත්මිය, මනෝරි ශාමලී දිසානායක සහ හොංකොංගි සේවයේ නියුතු ඉනෝකා ජනතා දිසානායක යන පින්වතුන්. රැස් කරගත්තා වූ සියලු ධර්ම දානමේ පින පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් සැපයටපත් වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව දීර්ඝායු සම්පත් නිරෝගී සුව ලැබෙත්වා. උතුම් ධර්මාබෝධයට හේතු වෙත්වා. මාරදන් කඩවල විසූ කේ.බී. මුදියන්සේ පියාණන්ට, කුරුණෑගල මාස්පත විසූ ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු පියාණන්ට, ආර්.එම්. අමරාවතී රත්නායක මෑණියන්ට, ශාන්ත ප්‍රනාන්දු සොහොයුරාට සහ නොච්චියාගම කුකුල් කටුව බී වන්නිහාමි කිරියත්තාටත්, කිරිමැණිකා කිරියම්මාටත්, දිනානී ශශිකලා දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. අනෙකුත් මියගිය සියලු ඥාතීන්ටද පරලොව වශයෙන් මේ පින් අනුමෝදන්ව ඒ හැමගේද පරලොව ජීවිත සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න.
සුජීවත්ව සිටින W ඩිංගිරිය අම්මා, NP දිසානායක, RB සිරිල් හේමචන්ද්‍ර යන පින්වතුන්ට ජූලි මාස 10 වන දිනට 50 වන උපන්දිනයේ සමරන මනෝරි ශ්‍යාමලී මහත්මිය ඇතුළු පවුලේ සියලු සුජීවත්ව වාසය කරන හැමට යාළු හිත මිතුරන්ට මේ පුණ්‍යානුභාවයෙන් නිරෝගී සුව දිගාසිරි ලැබෙත්වා. නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙත්වා. ශ්‍රද්ධා සීලාදී සේක බල වැඩෙත්වා. කරන සියලු ධාර්මික කටයුතු සඵල වෙත්වා. මේ බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු ස්වාමීන් වහන්සේලාට, සියලු මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ දරු දැරියන්ට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් ඇතුළු සියලු සදහැවතුන්ට මේ පුණ්‍යානුභාවයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙත්වා. නිවෙස්වල සිට ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැමටත් නිරෝගී සුව දිගාසිරි ලැබෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.